ඉතින් බණ කියන්න නම් නෙමෙයි ආයේ බණ කියලා පුරුද්දකුත් නැහැ. ආපෙකේ අපි මොන හරි කතා කරමු. මොකුත් තියනවාද විශේෂ දෙයක් කතා කරන්න? චතුරාර්ය සත්‍ය ගැන තමයි අහන්න තියෙන්නේ. චතුරාර්ය සත්‍ය ගැන දන්නවද? ඒ කියන්නේ දැන් හිතන්නකෝ. ළමයි ටිකක් ඉන්නවා ගුරුවරයෙක් ඇවිල්ලා කියනවා ළමයින්ට මොනවද දැනගන්න ඕනි? අපිට හඳ ගැන දැනගන්න ඕනි. දැන් ගුරුවරයා හඳ ගැන දන්න හරියක් තියෙනවා. එතකොට හරි ප්‍රශ්නයක් එනවා කොහෙන් පටන් ගන්නද කියලා. නේද? එතකොට අහනවා හඳ ගැන මොනවද දන්නේ කියලා. එයා දන්න තැනින් පටන් ගන්න එපා. චතුරාර්ය සත්‍ය ගැන මොනවද දන්නේ? ආර්ය සත්‍ය හතරක් තියෙනවා කියලා දන්නවා. ඉතින් ඒක ගැනම ඇහුවේ ඇයි? දැන් මං අහන්නේ මේ දැන් ඒක ගැන අහන්න විශේෂත්වයක් තියෙන්න ඕනේ නේද? නැත්තම් අහන්න එපා ඉතින්. නේද? මොකක් හරි සිරීපාද ගැන අහන්න පුළුවන්. නැත්තම් මොකක් හරි වෙන මොනවා හරිත් අහන්න පුළුවන්. දැන් මොකක් හරි අහන්න කියනකොටම ඇයි මේ චතුරාර්ය සත්‍යයක් මතක් වෙන්නේ? නිවනට හේතු වෙන කරුණු. චතුරාර්ය සත්‍ය තියෙනවද? ඔයාලා කොහොමද දන්නේ චතුරාර්ය සත්‍ය නිවනට හේතු වෙන කරුණු තියෙනවද මොකක් හරි? ඇහිලා තියෙනවද? එහෙම අහලා තියෙනවද? ඉතින් ඔය නිවනට හේතු වෙන කාරණා වගේ ඒකේ තියෙන වගක් දන්නවනම් ඒකේ යම් ප්‍රමාණයක් හරි දන්නේ නැද්ද මොකක් හරි කියන්නේ අදහසක්. චතුරාර්ය සත්‍ය කියන්නේ මොකක්ද කියන්නේ? ගොඩක් જાති දන්නවා ඒ කියන්නේ. දුක්ඛ සත්‍ය කියන්නේ මොකක්ද? දැනට තේරුම් අරන් ඉන්නේ කොහොමද දුක්ඛ සත්‍ය කියලා? කැමති නැති දෙයක් කැමතිසේ පවත්වන්න යෑම දුකයි. කැමති නැති දෙයක් ඇයි ඉතින් කැමතිසේ පවත්වන්නේ? ඒක අතහැරලා දාන්නේ. කවුරුවත් කැමති නැති දේවල් පවත්වන්න යනවද? නෑ නේද? ඇයි අකමැති දේවල් පවත්වන්න යන්නේ? ඒක වෙනස් විදිහකට කියන්නකෝ මේ. ඒකේ ගැළපීමක් නැහැ. බුදුහාමුදුරුවෝ කොහොමද දුක්ඛ සත්‍ය ගැන කියලා තියෙන්නේ? උන්වහන්සේගේ පළවෙනි දේශනාවෙන් මතක් කරලා ගමු බලන්න. ධම්සක් ප්‍රවතුන සූත්‍ර දේශනාවේ. දුක ගැන හඳුන්වනවනේ විස්තර කරනවනේ කොහොමද කියන්නේ? ඉදං දුක්ඛං අරිය සත්‍යං. ඒකල ලයිස්තුවක් කියන මොනවද? ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛ. අප්පේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ. යම් පිච්ඡං න ලබති තම්පි දුක්ඛං. සංකිට්ඨේන පංච පාදානස්කන්ධා දුක්ඛ. ඔහොමයි කියන්නේ. ওই ටික ඇහෙනකොට මොනවද මතක් වුනේ? මොකද්ද දුක්ඛ සත්‍ය කියලා කියන්නේ? ඔව්. ඔව්. එක්කීම. කැමති දේවල් ලැබෙන්නේ නැති එක, අකමැති දේවල් ලැබෙන එක. නෑ ඒවා ඔයාලටත් එහෙමමද? වැදගත් දේ තියෙන්නේ එතන. මොකද මම මොකක් හරි ගන්නවා නම් ගන්න ඕනේ මට අදාළ එකන්නේ. මට අදාළම නැති දෙයක් අරගෙන වැඩක් නැහැ. මට අදාළ දෙයක් ගැන හොයලා බලන්න. දැන් ඔය කියපු විදිහට ඔයාලටත් ওই දුක් ටික තියෙනවාද? ඇත්තටමද ඔය කියන්නේ? ඉපදීම දුකයිද? ඉපදුනාට පස්සේ දුක. ඉපදෙන එක දුක නැද්ද? ඉපදුනාට පස්සේ තමයි දුක දැනෙන්නේ. හරි. ඒකත් ඉපදීමේ දුක කියලා දාන්න පුළුවන් නේද? ඉපදුනාට පස්සේ දැනෙච්ච දුකක් මට කියන්න බෑ. මෙච්චර ඉඳින ඔක්කොම එහෙමද?
නෑ ඕක මේ අනිත් දුක් වෙනමම ලියලා තියෙනවනේ. මේක කියන්නේ ඉපදීම දුකයි කියලා. ජාතිපි දුක්ඛ කියන්නේ. ඉපදීම දුකයි කියන එක අපිට ඒක හරියට දැනුන් නැත්තම් හිතන්නකෝ දැන්. ඔළුවේ කැක්කුමක් තියෙනවා. ඔළුවේ කැක්කුම හැම වෙලාවෙම තියෙනවා. තේරුණාද? දැනුත් ඔයාලට ඔළුවේ කැක්කුම තියෙනවා. ඒ වුණාට ඒක උහුලන්න බැරි තරම් නැහැ. තේරුණාද? දැන් හොඳට අරමුණු කරන්නකෝ ඔළුව ගැන. ඔළුවට කොහොමද දැනෙන්නේ? ඒක සැපද සනීපයක්ද තියෙන්නේ නැත්නම් පොඩ්ඩක් හිර වෙලා වගේද තියෙන්නේ? හොඳට අරමුණු කරන් ඉන්නකොට තේරෙයි. ඔළුවේ මොකක් හරි එකක් තියෙනවා කියලා. තවත් සියුම්ම අරමුණු කරනකොට තේරෙයි මේක පොඩි වේදනාවක් වගේ තියෙනවා තමයි නේද කියලා. දැන් මෙච්චරලා හිතන් හිටියේ ඔළුව එකක්ම නැහැ කියලා නේද? දැන් දන්නව නේද ඔළුව එකක්මක් තියෙනවයි කියලා. දැන් අපි මේ தත්ත්වයේ මත ඔළුව එකක්ම තිබුණාට බෙහෙත් ගන්නවද? නෑ නේද? එහෙනම් ඉතින් හොස්පිටල් වල ඔක්කොම ගිහින් ඉන්න ඕනේ ඔළුව එකක්මකට බෙහෙත් ගන්න. හැබැයි ඔළුව එකක්ම නැද්ද? තියෙනවා. හැමෝගෙම ඔළුවේ වරක් තියෙනවා. මම ඒක මතු කරේ දැන් ඔය ඉපදීම දුකයි කියලා දැනිලා තිබුණේ නැත්තම් ඇයි ඒ දුක ගැන වද වෙන්නේ? තේරුණාද කියන එක? ඉපදීමේ දුක දැනිලා නැත්තම් ඒ දුක දැන් දැනෙන්නේ නැත්තම් මම මොකටද මේ දුකක් නැති කරන්න දඟලන්නේ? ඒක අමුතු විඩාවක් නෙමෙයි. අමුතු නිකන් තේරුමක් නැති මහන්සියක් නෙමෙයි. මම අහන්නේ තේරුම් ගන්න මේ ඔයාලා කියන එක දසක් අඩුපාඩුවක් නෙමෙයි. මට අවශ්‍ය වෙන්නේ ඔයාලට ඉපදීම දුකක් කියන එක තේරුම් කරලා දෙන්න. ඒක තේරිච්ච හරියක් දන්නවද කියලා අහන්නේ. දැනට තේරිලා තියෙන හරියක් තියනවද? දැන් ඔළුව එකක්ම ගැන අදහසක් නොතිබුණාට සිවුම්ම බලන්න කියනකොට පේනවනේ සිවුම් හිස පිළිබඳව අරමුණු කරනකොට වෙන සියලුම අරමුණු නැතුව දැනෙන ස්වභාවයක් තියෙනවා. ඒ දැනෙන ස්වභාවය මොකක්ද කියලා පරීක්ෂා කරනකොට තේරෙනවා. පොඩි බරගතියක් වගේ. ඒක ඇත්තටම වෙනවා. විශේෂයෙන් මේ වගේ වෙලාවට කාටත් වෙනවා. හේතුව තමයි උදේ හැරියට පස්සේ දිගින් දිගටම මේක වැඩ කරලා හවස් වෙනකොට ඔය ඔළුව එකක්ම කාටත් තියෙනවා. ඒකනේ වැඩට යනකොට මිනිස්සු බොහොම සෙන්ට් පවුඩර් ගාගෙන නේද ලස්සනට හිනාවකින් එළියට යන්නේ වැඩට යන්නේ. එනකොට මූණු ටික බලන්නකො. එකකවත් තියනවා ඒ බොහොම මේ ප්‍රසන්න ගතිය. හිනා වෙලා කවුරුවත් නේද? ඔක්කොම එන්නේ නිකන් ඔළුවේ බර ගතියකින් නේ. ඒ නිසා පිළිගන්න ඕනේ දැන් ඔළුව එකක්මයි කියලා වලට. එහෙම නොවුනොත් එහෙම ලෙඩක් නැතුව බෙහෙත් දුන්නොත් බෙහෙත් ඇලර්ජික් වෙලා වෙන ලෙඩක් හැදෙන්න පුළුවන්. ඉස්සෙල්ලා ලෙඩේ මතු කරගන්න ඕනේ. පස්සේ බෙහෙත් දෙන්න ඕනේ. ඕක මෙහෙම අර්ථකථනය කරගන්න. තව වෙන ස්වාමීන් වහන්සේලා බොහෝ ආකාර වලින් කියයි. හරිද? වැඩේ ලේසි කරගන්න මම මෙහෙම ක්‍රමයක් කියනවා. ඉපදීම ගැන අපි දැනගත්තේ කොහෙන්ද? ඉපදීම කියන එක දැන් මම ඉපදීම කියනකොට ඔයාලට අදහසක් එනවනේ. මොකක් හරි අයිඩියා එකක් එනවා. ඒ කියන්නේ ඉපදීම කියන එක ඉපදුනානේ දැන් ඔයාලා ළඟ මෙච්චර වෙලා නොතිබිච්ච එක උපන්න දැන් එකක්. හිතේ තමයි හැමදේම ඉපදෙන්නේ. ඒක හරි. කොහොමද ඉපදුනේ කියලා අහන්නේ. කොහෙද ඉපදුනේ නෙමෙයි කොහොමද ඉපදුනේ. අතීත මතකයන් උපකාරී වෙනවා. අතීතයේ ඉපදිලා තිබිච්ච නිසා තමයි දැනුත් ඉපදීම කියනකොටම එකක් එන්නේ. හැබැයි ඒ අතීත මතකයන්
පස්සේ කතාවක් නේ. ඒක ඉපදීමට හේතු වෙන එක ටිකක් පස්සේ. ඊට කලින් එකක් වෙනවා. මොකද? බාහිර ලෝකේ නෑ. දැන් මෙතන මම ඉපදීම කියනකොටම ඒ හඬ ඔයාලගේ කන් වල ගැටෙනව නේද? ශබ්දය කනේ වදිනව නේද? තේරුණාද කියන්නේ? ඒ කනේ ඒ හඬ වදිනකොටම ඒ විදිහට කනට වද්දාගෙන කලින් ඒ හඬ ඒ විදිහටම මගේ කටහඬ නොවුනට ඒ රිද්මය කනේ වද්දාගෙන ඒ රිද්මයට ඔයාලා ඇතුලෙන් තේරුමක් හදාගෙන තියෙනවා. තේරුණා? ඉපදීම කියනකොට ඒ ශබ්දය ඇහෙනකොටම රූපයක් මැවෙනවනේ. ගස් ලැබු කියනකොට ඉපදීමක් නෙමෙයි දැන් ගස් ලැබු ගෙඩියක් වගේ 아무ත් එකක් කියනනේ. එනවනේ එක. ඒක ආවේ කොහෙන්ද? කන හරහා නේද ආයෝග. එච්චර කල් නොතිබිච්ච එකක් නෙවෙයි දඩස් ගාලා ආවේ. පෙර නොතිබීම හටගත්ත කොහොමද හටගත්තේ? උපන්නේ. කණෙන් උපන්නේ. කන හරහා. හරි. ඉපදීම කියන එක ඒ විදිහට කණෙන් වගේම ඇහෙනොත් ඉපදෙනවා. නාසයෙන්ොත් ඉපදෙනවා. දිවෙන් ඉපදෙනවා. සමෙන් ඉපදෙනවා. මතකයෙන්ොත් ඉපදෙනවා. කලින් දත්ත සටහන් තිබිච්ච ඒවා කවර හෝ හේතුවක් මුල් කරගෙන මතකයේ කැළඹීම නිසාත් ඉපදෙනවා. දැන් එතකොට ඉපදීම කියන්නේ මොකක්ද? ඉපදීම කියන එක ඉපදුනේ කොහොමද කියලා හොයන්නකො. එතකොට ඉපදෙන්නේ කොහොමද? ආයතන හයේ ඉපදෙන්නේ. ඉපදෙන්නේ කොහෙද? හොස්පිටල් එකේද? එක්කෝ ඇහි ඉපදෙනවා. කනේ ඉපදෙනවා. නාසයේ දිවේ කයේ සිතේ ඉපදෙනවා. මේ ලෝකේ මොකක් හරි මොකෙක් හරි දෙයක් හරි තැනක් හරි සතෙක් හරි මොනවා හරි මඟුලක් ඉපදුනා නම් ඉපදුනේ කොහෙද? ඔය ටිකේනේ. වෙන ඉපදෙන්න තැනක් නැහැ. දුක කියන එක ඉපදුනේ කොහෙද? ඒක අත්වෙම ඒව කොහේක හරි නේද? හරි. ඉපදීම දුකයි කියන එක ඇහෙනකොටම එකක් ඉපදුනා නේද? ඒක තිබිච්ච එකක් නෙමෙයිනේ. මම ඉපදීම දුකයි නේද? නෑ නෑ එහෙම නෙමෙයි. ඉපදීම සැපයි කියලා කියනවා. එතකොට අර කලින් හැදිච්ච එකට වඩා වෙනස් එකක් හැදෙනව නේද? දුකයි කියනකොට එක විදිහකට හිත හැදුනා. ඒක වෙන එකක් හැඟීමක් ආවා. ඒකෙම සැපයි කියනකොට ඒ හඬට තව අර්ථයක් හැදුනා. එතකොට ඔයාලා මේ විශ්වයේ දුකයි කියලා මොනවා හරි දෙයක් කියනවා නම් මේ දරුවා හරි දුකයි ආමුදුරුන් එක්ක ජීවත් වෙලා නැත්තම් මේ රස්සාව මාර දුකක් ආමුදුරු නැත්තම් මේ එක එකාගේ කතා අහන එක පුදුම දුකක් ආමුදුරු කියලා අපිට කිව්වොත් ඔය හැම එකක් අස්සෙම දුක හැදිලා තියෙන්නේ ඔය හයෙන් එක පොලක නේද? එක්කෝ ඇහැට දුක ඇවිල්ලා කනට දුක ඇවිල්ලා මේ මధుරව කන එක මාර දුකක් අප්පා. හැමෝට දුක ඇවිල්ලා. එතකොට ඔය ඒ තැන්වල දුකයි කියපු එව්වා තියෙනවනේ. එව්වා ටික
දැන් මෙතන කවුරු හරි ඉන්නවා යාට හොඳ නමක් තියෙනවා. හැබැයි කට්ටිය එකතු වෙලා මුගටියා කියලා නමක් දානවා. දැන් කෙනෙකුට මුගටියා කියනකොට නමක් හදලා තියෙනවා නම් මුගටියා කියනකොට එකපාරට මුගටියෙක් ඉපදෙනවනේ. හරිද? දැන් මිනිස්සයා නිදාගෙන ඉන්නවා මේ වෙලාවේ. මෙතන කොහේ හරි නිදි. බණ කියන අතර මං කියනවා මුගටියට හොඳට නිින්ද ගිහිල්ලා නේද කියලා. දැන් මුගටියට දුකයිද? ඇයි? කන නැද්ද? තියෙනවා. සද්දේ නැද්ද? තියෙනවා. කනක් තියෙනවා, සද්දෙත් තියෙනවා, දුක නැහැ. ඇයි දුක නැත්තේ? ඈ? සෝත විඥානේ පහළ වෙලා නැහැ. කනෙන් දැනීම මොකද වෙලා නැත්තේ? ඉපදිලා නැහැ. ඉපදෙන තැනම මොකද්ද තියෙන්නේ? සසරක් තියෙන්නේ. ඇයි? ෆෑන් එක කැරකෙනවනේ කියලා මම ඉතින් වෙන වැඩක් වෙන කතාවක් යනවා. එයා ෆෑන් ගැන තෘෂ්ණාවකින් නම් ඉන්නේ. එයා කලින් ඉගෙන ගත්ත අහපු සියලුම දේත් එක්ක අර ෆෑන් එක කියන වචනේ මෙහෙන් ආපු ගමන් ඉපදිච්ච තැන ඉඳලා මාර දිග කතාවක් දිගේ තනියම යනව නේද? අපි මෙහෙ වෙන එකක් කතාව එයා ෆෑන් එකක් අල්ලගෙන සෑහෙන්න කල්පනාවක්. එහෙම නැද්ද? ඈ? සසර දුකක් කියන. ඉපදීමත් දුකයි කියන. දැන් අර දුකටපත් උනේ ඇයි? මව් කුසක ඉපදීච්ච හින්දාද? නැත්තම් ලෝකය ඒ මොහොතට අපේ ආයතන තුල ඉපදෙන හින්දාද? මෙත් දැන් ඔයාලට උත්තරයක් දී ගන්න බැරි වුණා. ඇයි ඉපදීම දුකයි කියන්නේ කියලා. ඔක්කොම කල්පනා කරේ හොස්පිටල් එකේ ළමා වාට්ටුවේ හිටපු අය, අරකේ හිටපු අය, මෙව්වා හිටපු අය. ඕවා නේද කල්පනා කර හිටියේ. හොඳට මතක තියාගන්න අපේ බුදුහාමුදුරුව කවදාවත් මේ ඇඟේ දුකවල් ගැන කතා කරලා නැහැ. තේරුණේ? ඇඟේ උපතක් ගැන කතා කරලා නැහැ. මේ කාරණාව නොදත් බොහෝ ස්වාමීන් වහන්සේලා බණ කියනකොට මිනිස්සුන්ට කියනකොට කාරණා කියන්නේ මොකද්ද? බබෙක් ඉපදීම දුකයි කියන. නැද්ද? අහලා තියෙන්නේ මෙහෙම නේද? ඔය දෙකෙන් හරි එක කෝක? දැන් ඔයාලා ගලපලා බලනකොට ඇත්තටම මේකෙන් කෝකද සාර්ථක? බුදුහාමුදුරුවෝ කිව්වයි කියලා පිළිගන්න පුළුවන් කෝකද? ආයතන 6 තුල පහළ වෙන ලෝකය, ඉපදෙන ලෝකය, ඒ දැනීම ස්වභාවය දුක් සහගතයි. ඇයි? සියලුම දුක් පහළ වෙන්නේ ඉපදුනොත් නෙමෙයිද? දැන් ඔබ මට කලින් කිව්වා ඉපදුනොත් නේ ආමුදුරෝ මේ හැම දුකක්ම කියලා. ඒක කීවේ මේ අර්ථයෙන් නෙමෙයිනේ. නේද? බබා ඉපදීමේ ඉන්නනේ නේ. ඔයාලා කියපු එක හරි. හැබැයි හිතන් ඉන්න එක වැරදිනේ. පැහැදිලිද? ඉපදීම දුකයි. දැන් සියලුම දුක් වලට මග ඉදහසර සැලසෙන්නේ ඉපදිච්ච හින්දා නේද? සැප වලටත් මුල ඕක තමයි. හැබැයි සැප කියලා එකක් හදාගෙන තියාගන්න බෑ. සැප හදන්නෙම දුක හරහා හදලා තියන්න යනකොට බිඳ වැටෙනවා. ඒක දෙකෙන් කියනවා මොකද්ද? ජරාපි දුක්ඛ. සිතුවිලි ජරාවටපත් වෙනවා. ඉස්සෙල්ලා මට කියන්නකෝ මේ තේරෙන සිංහලෙන් ජරාවටපත් වෙනවා කියන්නේ මොකද්ද? ඔයාලට තේරෙන්නේ මොකක් වගේ එකක්ද ජරාවටපත් වෙනවා කියන්නේ? ලෙඩ කියන්නේ ව්‍යාධි නේද? ව්‍යාධිය කියන්නේ ලෙඩ නේද?
අපිරිසිදු වෙනවා. ජරා කියන වචනේ තේරුම දිරනවයි කියන එක. වෙනස් වෙනවා වයසට යනවා. ඔය අර්ථ තියෙනවා. දැන් නිවන මොන වගේ එකක්ද? අජර අමරයි. ජරාවටපත් වෙන්නෙත් නැහැ. මරණයක් හම්බෙන්නෙත් නැහැ. දැන් එතකොට ජරාපි දුක්ඛා කියලා කිව්වා. ජරාවටපත් වීම දුකයි කියලා. මොකද්ද ජරාවටපත් වීම? අම්මලා යමක් ඉපදිච්ච ගමන්ම මොකද්ද දැනෙන්නේ? ඕනෙම දෙයක් ඉපදිච්ච ගමන් මොකද්ද දැනෙන්නේ? බබෙක් ඉපදිච්ච ගමන් මොකා ඉපදුනත් මොකද්ද දැනෙන්නේ? සතුටක් දැනෙනව නේද? ඉපදෙන්නෙම කැමැත්ත හින්දා නෙමෙයිද? ආසාවක් තියෙන හින්දා නේද ඉපදෙන්නේ? හිතන්නකො දැන් මෙතන කෙනෙක් දේශනාවක් කරනවා. තව එක්කෙනෙක් පැත්තක ඉන්නවා. මේ දේශනාව අහන් ඉන්නකොට දිගින් දිගටම එයාගේ සිත තුළ සිතුවිලි ජනිත වෙනවා, හට ගන්නවා, උපදිනවා. ඉවරයක් නැතුව මේ ශබ්දය හරහා සිතුවිලි ඉපදෙමින් යනවා. මේ මිනිස්යාට මේක මල කරදරයක්. ඊට පස්සේ මොකද කරන්නේ? ඔය සද්දේ ඔහේ ගියපු දෙන් කියලා එයා ඒක අරමුණු කරන්නේ නැතුව ඉන්නවා. මෙතනම ඉන්නවා, වෙන ලෞකික ඉන්නේ. පැහැදිලිද කියන්නේ? එතකොට එයාට මේ ශබ්ද නිසා වෙනස් වෙන්න, ජරාවටපත් වෙන්න දෙයක් තියනවද? නෑනේ. එතකොට මේක අර්ථ ගොඩකින් ගන්න පුළුවන්ද? ඔබ ඒ විදිහට අහගෙන විඳගෙන යන දේ දිගට යනකොට බොහෝ සෙයින් ප්‍රසන්න ප්‍රිය මధుර දෙයක් තියෙනවා. ඔය අන්තිමේට කතා කරපුවාට සම්බන්ධයි. කැමැති දේවල් වෙනස් වීම දුකක් ආන් ඒ වගේ ඒවා. වෙනස් වෙන්න නම් ජරාවටපත් වෙන්න ඕනි නේද? දරුවෙක් ඉන්නවා. දරුවා වෙනස් වෙන්න නම් මොකද වෙන්න ඕනි? දැන් ඔයාලත් බබ්බුනේ කාලයක් නේද? මතකද දොයි බබා ගගා ඉහේ මූණේ තියාගෙන නලෝ හිටපු කාලේ? මතක නැද්ද? නැලවිච්ච කාලේ මං අහන්නේ ඔයාලා නලවපු කාලේ නෙමෙයි. හැබැයි එහෙම කාලයක් තිබ්බනේ. දැන් ඉතින් ඒ කාලේ ෂෝක්නේ. දැන් ඒ ෂෝක් එක නෑනේ. ඇයි නැති උනේ? ජරාවට. තේරුණාද කියන්නේ? දුකයි නේද? ඒ පිළිබඳව දුකයිනේ හිතනකොට. ඔව්. ජරා ධර්මයේ ඕකයි. ආයතන තුල හටගන්න ඉපදෙන කවරම දෙයක් හෝ වෙනස් වෙන ස්වභාවය තියෙනවනේ. දිරණ ස්වභාවය වෙනස් වෙන්න ජරාවටපත් වෙනවා. තියෙන තත්වයකින් වෙනත් තත්වයකටපත් වෙන්න තියෙන තත්වයේ ජරාව වෙනවා. හැම මොහොතෙම අපිරිසිදු වෙනවා. තේරුණාද? ඒ අපිරිසිදු වීමේ ක්‍රියාවලිය සිද්ධ උනේ නැත්තම් වෙනස් වෙන්න බෑ. පැහැදිලි? දරුවත් උපන් එක එහෙම්මම හිටියානම් කොන්ක්‍රීට් වලින් හැදුවා වගේ කොන්ක්‍රීට් එකත් වෙනස් වෙනවා. මං කියන්නේ එහෙම ගල් වෙලා හිටියානම් එතන ජරා ස්වභාවය හරි ලොකුවට පේන්නේ නැහැ. හැබැයි එයා ලොකු වෙන්නේ නැහැ. ලොකු වෙන්න මොකද වෙන්න ඕනේ? නිරන්තරයෙන් මේ ජරා ධර්මයට ලක් වෙන්න ඕනේ. ඒක ධර්මයක්. ජරාව කියන්නේ අපි ඉගෙනගෙන තියෙන අයියෝ ජරාව එහෙම ආරණිකම් ප්‍රතික්ෂේප කරන එකක්. ඒ අර්ථයෙන් ගන්න එපා. ජරාව කියන්නේ ක්‍රමවේදයක්. ඒ ක්‍රමවේදය තුල තියෙන්නේ දිරණ ස්වභාවය. තේරෙනවද? දිරන්න මේලිය දිරයි. තව අවුරුදු 500ක්වත් ගියොත්
ඒකට ඒ කාලය ඕනි. මීට වඩා ඝනකම අඩු වස්තු ඊට කලින් දිරෙනවා. ඊටත් වඩා ඝනකම වස්තු ඊටත් කලින් දිරෙනවා. ඊටත් වඩා සියුම් වස්තු තවත් කලින් දිරෙනවා. එතකොට ඝනකමක් නැති සිත් උපද්දවන ශබ්දය වගේ රූප ඇහිච්ච ෂණයෙහිම දිරෙනවා. පෙරලෙනවා අනිත් පැත්ත. තේරුණාද කියන්නේ? අම්මා කියනකොටම එකක් ආව නේද? ඒ අම්මා කියන එක මෙහෙන් ඇහෙනකොට ඔයා අම්මත් හදාගෙන තවත් එකක් හදාගෙන ඉවරයි. දැන් මොකක් කියන්නේ යයිද කියලා. අම්මා කියන එක ඇහුණා, අම්මා කියන රූපේ හැදුනා, මම චුට්ටක් නැවතිලා ඉන්නකොට ඊටු ටික ඔයාලා හදාගෙන යනවා. තේරුණාද? ඊටු සිතුවිලි ටික ඔයාලා හදාගෙන දැන් මොනවා කියයිද? අම්මා කියන එක සිතුවිල්ලක්, අරකත් සිතුවිල්ලක්. දැන් අර පස්සේ ආපු සිතුවිලි එනකොට අම්මා ඉන්නවද? ඒ තරම් වේගයෙන් අම්මා ජරාවටපත් වෙලා නේද කියන්නේ? පැහැදිලිද? එතකොට මේ විශ්වයේ එකම ක්ෂණයකවත් කිසිම දෙයක් පණවන්න පුළුවන්ද, පවත්වන්න පුළුවන්ද, මේ තියලා තියන්න පුළුවන්ද? ඒ තරම්ම වේගයෙන් සියල්ල ජරාවටපත් වෙනවා. පැහැදිලිද? ඉතින් ජරාවටපත් වීම සැපද? සැප ජරාවටපත් උනත් දුකයි. දුක ජරාවටපත් උනත් දුකයි. ඇයි දුක ජරාවටපත් උනොත් දුක? හරි අමුතු කතාවක්. ඇහිලම නැති ඇති ඌවා කියන්නද දෙමළ. දුකද දුක ජරාවටපත් වීමද දුක? මම කියවා සැප ජරාවටපත් වීම දුකයි. දුක ජරාවටපත් වීම දුකයි. දැන් මේකේ දුක කියලා ගන්න ඕනේ සැප දුක කියන දෙකද නැත්නම් ජරාවටපත් වීම කියන එක? දුක තියෙන්නේ සැප නැති වෙච්ච තැනද නැත්නම් සැප හෝ දුක තිබිච්ච ස්වභාවය වෙනස් වෙච්ච එකේද? වෙනස් වෙන ධර්මතාවේ අන්න එතනයි යල්ලන්නේ. සැපවත් දුකවත් නෙමෙයි. මොක වුණත් වෙනස් වෙනවා නම් සැපද? තේරුන්නේ නැද්ද කියන එක? ඇතුලේ වුණාට වැඩ කරනවා නේද? ඒ වුණාට ඉතින් දුක වෙනස් වෙනවා නම් කොයිතරම් ෂෝක්ද කියලා. එහෙම එකක් ඇතුලේ තියෙනවා. ඒ නිසා තමයි ඔය පොඩ්ඩක් හිර වෙලා ඉන්නේ. හොඳට මතක තියාගන්න. දුකත් සැපත් උපේක්ෂාවත් කියන ඒවා ඒ මොහොතට ඒ ආයතනවල පහළ වෙලා විදුලි වේගයෙන් ඇති වෙලා නැති වෙලා යන චිත්ත ධාරාවක් විතරයි තියෙන එකක් නෙමෙයි. සැප කියලා එකක් ලෝකේ ඇත්තෙත් නැහැ. දුක කියලා එකක් ලෝකේ ඇත්තෙත් නැහැ. එහෙනම් මොකද්ද තියෙන්නේ? වෙනස් වෙන ධර්මයක් කියලා එකක් තියෙනවා. වෙනස් වෙන ධර්මය කියන එක. ඒ නිසායි බුදුහාමුදුරුවෝ කීවේ උපාද හට ගැනීම තියෙනවා. තිතස්ස අඤ්ඤතත්ත පැවති ස්වභාවයෙන් වෙනස් ස්වභාවයකටපත් වෙමින් තියෙනවා. සැපත් වෙමින් තියෙන්නේ, දුකත්පත් වෙමින් තියෙන්නේ. තේරුණාද? බුදුදහමේ තිති කියලා එකක් පණවන්නේ නැහැ. මෙච්චර කල් උපාද තිති භංග කියලා තුනක් ගැන අහලා තිබ්බනේ. තිතියක් පණවන්න මේ විශ්වයේ කොතනකවත් තිති කියන පදේ තේරුම ස්ථිතිය, පැවැත්ම කියන එක. පැවැත්මක් කොහෙද පණවන්න පුළුවන්? යමක පැවැත්මක් මේ පවති ඇත තිබේ කියන්න පුළුවන්ද? නැත්නම් මෙය වෙනස් වෙමින් තිබේ කියන්න පුළුවන්. දෙක තමයි හරි එක. මේ ලයිට් එක අම්මලට පේනවනේ. අම්මලා හිතාගෙන ඉන්න දැන් බල්බ් එක පත්තු වෙලා කියලානේ. පත්තු වෙලා තියෙනවා. ඒ නිසා එළියක් තියෙනවායි කියලානේ. අම්මලා මේ බල්බ් එක තප්පරයකට 55 පාරක් විතර පත් වෙනවා නෙමෙනවා, පත් වෙනවා නෙමෙනවා, පත් වෙනවා නෙමෙනවා. මේ වේගයෙන් යන්නේ තප්පරයකට 55 පාරක් අවමේ. දැන් නේද දැනගත්තේ මේ එහෙම එකක් මේ මගුලේ වෙනවා කියලා.
එතකන් හිතාගෙන හිටියේ පත්තු වෙලා දිනනවා කියලා නේද? දැන් ඔක පත් වෙලාම තිබ්බ මොකෝ වෙන්නේ දන්නේ? තප්පර දෙකක් තුනක් යනකොට ටොක් ගා. ඉවරයි. පැහැදිලිද? එහෙමනම් ලෝකේ පවතින දෙයක් තියනවද නැත්නම් සියල්ල වේගවත්ව වෙනස් වෙමින් යන එකක් තියෙනවා. වෙනස් වෙමින් යන ධර්මයක් තියෙනවා. විපරිණාම ධර්මයක් තියෙනවා. ස්ථಿತಿ ධර්මයක් ලෝකේ නැහැ. ඔය ස්ථಿತಿය ගෙනල්ලා තියෙන්නේ Hindu ආభాසයෙන් ආපු එකක් අපේ හාමුදුරුවෝ ගිඩි පිටින් ගිලලා දැන් වාමාරිනි. තේරුණාද? උපතේ දෙවියා කවුද? බ්‍රහ්ම. බ්‍රහ්මයා තමයි ඔක්කොම මවනවා කියන්නේ. තේරුණාද? පැවැත්මේ දෙවියා කවුද? විෂ්ණු. විෂ්ණු තමයි සියල්ල පවත්වන මේ ශාසනයේත් විෂ්ණු දෙවියෝ පවත්වනවා කියලා නේද කියන්නේ. මොකක්ද එයා කරන්නේ මේක පවත්වනවා කියලානේ. ඒක තමයි ස්ථಿತಿය කියන්නේ. තිතිය කියලා කියන්නේ. භංග කරනවා තව එක්කෙනෙක්. කවුද? මහේශ්වර. මහා ඊශ්වර. ඊශ්වරගේ නළලේ තියෙනවා මොකද්ද? තුන්වෙනි හැ. ඔක ඇරලා බලනකොට විනාශ වෙලා යනවා. පිච්චිලා අළු වෙලා නේ? මම අහලා තියෙනවනේ. එතකොට ඊශ්වර මොකද කරන්නේ? භංගය සිද්ධ කරනවා. ඒකේ හැම් පිටින්ම ගිලලා දෙයියෝ තුන් දෙනා පැත්තකින් තියලා බුදුහාමුදුරුවෝ කිව්වා පින්වතුනි උපාද තිති භංග කියලා තුනක් කියලාද කිසිම විලි ලැජ්ජාවක් නැතුව දේශනා වෙනවා. දැන් තේරෙනව නේද මේ ඇන්දිලා හිටපුව කරුණ ගොඩාක් තියෙනවා ඒක. මොකද්ද තියෙන්නේ? අපේ මෙහෙමයි ඉතින් මේ කාරණාව ඇවිල්ලා හැබෑවටම නිවන් මඟ ගවේෂණය කිරීමේ උනන්දුව ඇත්ත හැටියටයි ඔයාලට කියන්නේ. මෙතන තවත් ඔය ගිහි පිරිසකුයි මහ විශාල පිරිසක් හිටියනම් අපිත් මතු පිට දේශනාවක් කරනකොට අර පාන් කෑල්ලේ බටර් ගාගෙන ගිහිල්ලා සීනි ටිකක් දාලා දෙන්න රහ කරලා කන්න කියන. ඒ වගේ එයාලට ගැළපෙන විදිහට එහෙමවත් කියනවා. ඒක පැවැත්ම සඳහා කියන දේශනාවක්. පැහැදිලි? මොකද අපි දන්නවා මෙච්චර පිරිසක් මේක ඇතුළට ගන්නෙ නෑ. මෙයාලා මෙතන මෙහෙම හිටියට මේ කවුරුත් ආවේ චාරිත්‍රයට සම්ප්‍රදායට පන්සලට ආව මිසක් නිවන් දකින්න ආපු උන්දලා නෙමෙයි. ඉතින් උන්දලට ලෝකෝත්තර දේශනාවක් කරලා වැඩක් නෑ. ඒ නිසා මෙච්චර ගැඹුරකට යන්නේ. ඒකේ උනට වැරදීනේ. ඒ නිසා මේ කාරණා අවබෝධ වෙච්ච දා ඉඳලා අපි වැරද්ද කරන්නේ නැහැ. ඒ නිසා ඔබ කැමැති ලෝකයේ කැමැති ආකාරයෙන් පවත්වන්න බැරි ඇයි? බැඳපු දවසේ වගේම ඊට පහවදා දවස් ටිකෙත් සතුටින් ඉන්න බැරි ඇයි? වෙනස් වෙන ධර්මතාවය නිසා. හැමදාමත් බබ්බු උඩ දම නලවන්න බැරි ඇයි? වෙනස් වෙන ධර්මයි. හැමදාමත් හොඳම මිනිස්සුම හම්බ නොවෙන්නේ වෙනස් වෙන ධර්මයි නිසා. තේරුණාද? ඒකින්ද මේක ලෝකයේ පැවැත්මට නිර්මාණය වෙච්ච ධර්මතාවයක්. ඒ ධර්මතාවයක් ආයත ලෝකේ කියන්නේ ආයතන ටික. ඔයාලා ලෝකේ කියනකොට රවුම් එකක් හදාගන්න එපා. එන්නේ ලෝකේ කියන්නේ ඇස කන නාසය දිව කය. ලෝකේ රවුම් කියලා දැනගත්තෙත් ඇහෙන්නේ. කණෙන් ඇහුවා රවුම් කියන වචනේ රවුම් කියලා රවුමක් බැලුවා. මේකට මේක ගැට ගහගත්තා. ලෝකේ රවුම් කියනකොට ටක් ගාලා මතක් වෙනවා බෝලයක්. ආයතන පහ මතක්ුන්නේ නැහැ. ඒ නිසා මේ ලෝකයේ තියෙන ධර්මතාවයක් ඒක. ජරා ජීර්ණ ස්වභාවයට පත් වෙන එක. වෙනස් වෙන ස්වභාවය. ව්‍යාධි දුක්ඛෝ කියන්නේ ලෙඩ වෙන ස්වභාවය. මොකක්ද ලෙඩ වෙන්නේ? හිතේ ස්වභාවය. හිතේ මොකක්ද ලෙඩ වෙන්නේ? ඇස කන නාසය
ඔව් ඒකට කොහොමද කියන්නේ මොකක් ලෙඩ වෙනවා කියලාද කියන්නේ? එහෙම බෑ. දැන් ඔය හැමදාම මට මැරෙනකම්ම ළඟ ඉඳලා පැහැදිලි කර කර ඉන්නේ. මම උපරිම වචන දිදී අහන්නේ ඔයාලාගේ මේ ඔයාලා තුල දැක්ම ගොඩනගන්න. මට ඔක එක දිගට කියාගෙන ගිහිල්ලා සාදු කියපල්ල කියලා යන්න පුළුවන්. වැඩක් නෑ. තනියම වෙලා තනි වෙච්ච වෙලාවක ප්‍රශ්නයක් ආවොත් එහෙම ආමුදුර කොහෙද ඉන්නේ කියලා ඊට පස්සේ. මේ දහම තියෙන එකට නෑ. මේ දහම Taman තුල පහළ වෙන එක. මේක කොහෙකවල් ලියපු එකක් කියනව නෙමෙයි. කියවලා කියනව නෙමෙයි. මෙතෙන් එනකම් මංවත් දන්නේ නැහැ මේ මොනවද අද කියන්නේ කියලා. ඔයාලානේ කිව්වේ චතුරාර්ය සත්‍යයක්ද මොකද්ද කියන්නේ කියලා. නේ? ඔව්. ඒ නිසා මොකද්ද ඒ ලෙඩ වෙන එක කියන්නකො පොඩ්ඩක් කල්පනා කරලා. සිතේ උපදින දේවල් අඩු කරගන්න එක. ඒක එකද ලෙඩවීම. අපි අහන්නේ ව්‍යාධි දුක කියන්නේ මොකද්ද කියලා. ලෙඩවීමේ දුක. මොකද්ද ලෙඩ වෙන්නේ? ඇයි ඒක දුකක් වෙන්නේ? ඒකයි හොයන්න ඕනේ. ලෙඩ වෙන්න තියෙන්නේ මොකද්ද මේකේ? ඒක ලෙඩ වුණාම දුකද? එහෙම හොයන්න ඕනේ. ඇස විතරද මං අහන්නේ? පංච ඉන්ද්‍රියන් විතරද? ලෙඩවීම කියන එකේ අර්ථය පොඩ්ඩක් බෙදා ගන්න. මොකද්ද ලෙඩ වෙනවා කියන්නේ? බලන්නකෝ මාත්‍යා මම කාර් එක ලෙඩ දානවනේ. ලෙඩ දානවලු. පුතාට ලෙඩද? මොකද්ද ලෙඩ කියන්නේ? කැඩිලා බිඳිලා යනවා. ඒක ජරා ධර්මයට අයිති වෙන්නේ. විපරිණාම ධර්මයට අයිති වෙන්නේ. ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියපුවාම වැඩ කරන්නෙම නැති ස්වභාවයක් තියෙනවා නේද? ඒක නැවතිලා වගේ නේද? එහෙනම් ඉතින් මොකද්ද දුක? ඒක ඉවරයිනේ. නේද? යන මාර්ගයේ යන්න බැරි වීමේ දුකද? ඔව්. අඩුවීම කියන එක ඇයි ගන්නෙ ලෙඩවීමට? ප්‍රධාන වශයෙන් 12ම ගන්න ඕනේ. තේරුණාද? ඇසත් රූපයත්. ලෙඩ වෙනවා කියන එකෙන් අදහස් කරේ මොකද්ද දැන් ඔයාලා? මට ඕනේ දේ මට ඕනේ වෙලාවට පාවිච්චි කරන්න බැරි ස්වභාවයක් තියෙනවා. මට ගමනක් යන්න ඕනේ. මං ගියා කාර් එක ස්ටාර්ට් කරන්න බලනවා වැඩ නැහැ. හැබැයි මෙච්චර කල් ගියා ඒකේ. අද උදේ ස්ටාර්ට් වෙන්නේ නැහැ. මොකද්ද කියන්නේ? ලෙඩ. මොකද්ද කියන්නේ? කැමති විදිහට යා ගන්න පුළුවන් වුණාද? කැමති විදිහට දැක ගන්න බැරි වෙනවා. කැමති විදිහට දකින්න තියෙන රූපේ පවතින්නේ නැති වෙනවා. කැමති විදිහට අහගන්න ඇහෙන්න තියෙන දේ මට අහන්න පුළුවන් වුණාට මම යනවා එයාගෙන් ආදරණීය වචනයක් අහන්න. ඒ යනකොටම හොඳ දෙකක් කියලා මට කතා කරනවා. දැන් සැපද? කන වැඩ හැබැයි අරක වැඩ නෑ නේද හරියට? අනිත් පැත්ත ඒක ලෙඩ දානවනේ. කනේ ලෙඩක් නෑ හැබැයි. ඔව්. ඒ නිසා ආයතන හයත් කියන ඉන්ද්‍රිය හයයි ඇස කන නාසය දිව කය සිත මන කියන ටිකයි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන මේ හයයි නිසියාකාරව වැඩ කරන්නේ නැතුව ලෙඩ දාන. කැමති ආකාරයට නොපවතින ස්වභාවය ගොඩනගින්නේ මේ ව්‍යාධි ස්වභාවය මූලික කරගෙන. කැමති විදිහට ඒක එන්නේ නැහැ.
ෆෝන් එකක් ගන්නවා. මාර ට්‍රයි එකක් දීලා ගන්න. ෆෝන් එක කඩෙන් බැලුවා මරුවට වැඩේ. ගෙදර ඇවිල්ලා ඔබනුකුට වැඩ නැහැ. ඇයි? සිග්නල් එන්නේ නැතිලු. දැන් සැප සිග්නල් ලෙඩ. දුකයි. තේරුණාද? එතකොට අපි හිතාගෙන ඉන්න දෙයක් තියෙනවනේ. අපි අපේක්ෂා කරන දෙයක් තියෙනවනේ. අපේක්ෂා කරන දේ අපේක්ෂා කරන ආකාරයටම සක්‍රීය නොවන ස්වභාවය තියෙනවනේ. අක්‍රීය වෙන ස්වභාවය තියෙනවනේ. දැන් තේරෙනවද ලෙඩේ ස්වභාවය? කැමැත්ත ඊට නොවන එක ධර්මතාවයක්. කැමැත්ත කැමැතිසේ කැමැති මොහොතට සක්‍රීය නොවන ස්වභාවයක් තියෙනවනේ. වැඩ නොකරන ස්වභාවයක් තියෙනවා. ලයිට් ස්විච් එක දානකොට ලයිට් එක පත්තු වෙන්නේ හදිසියෙම යකා ආපු වෙලාවේ. ඉස්සෙල්ලා පත්තු වුණා දැන් පත්තු වෙන්නේ නැහැ. S2 පොට්ට වෙලාද හොඳට වැඩ පේනවනේ. හැබැයි පේන්න අනික නැහැ. මොකද? එළිය නැහැ. තේරුණාද? පැහැදිලිද කියන්නේ? තාම පැහැදිලි වුණේ නැද්ද? ආයතන 6 අවශ්‍ය ශනේහි නිසි ආකාරයට සක්‍රීය නොවන ස්වභාවයක් තියෙනවා. ඒවා වැඩ කරනවා. කැමැති ආකාරයටම වැඩ නොකරන ස්වභාවයක්. ලෙඩ දාන ස්වභාවයක්. පැහැදිලිද කියන්නේ? මං කැමති විදිහට මේක වැඩ කරන්නේ නැහැ. වැඩ කරනකොට රූපේ වැඩ කරන්නේ. තේරුණාද කියන්නේ? ලෙඩ. තාම තේරුණා? මේ දෙක හරියට වැඩ කරොත් තමයි මොකද්ද වෙන්නේ? ඇහැ රූපේ හරියට වැඩ කරොත් තමයි මොකද්ද වෙන්නේ? චක්කු විඥාණය හරියට පහළ වෙන්නේ. හරියට පහළ වෙන්නේ. තේරුණාද? මම දකිනවා එළියේ කඹයක්. ආයෙ ටක් ගාලා කියනවා නෑ සතෙක්. ආයෙ ටක් ගාලා එනවා නෑ කඹයක්. ඇයි මේ? එක්කෝ එළියේ හරියට ආලෝකේ නෑ. ඒ කියන්නේ පේන්න අවශ්‍ය කරන සාධක ටික නෑ. නැත්තම් මේ මොහොතේ මගේ ඇහැ හරියට පේන්නේ. එජස් ફોකස් වෙන්නේ නැහැ ඒකට. එජස් වෙන්නේ නැහැ. දැන් හරියටම විඥාන ධර්මයක් පහළ කරගන්න පුළුවන්ද? අර මොකද්ද කියලා. ඕක තව ටිකක් කල් යනකොට එන්නේ. ඇහැ හරියට පේන්නේ නැතුව යනකොට, කන හරියට ඇහෙන්නේ නැතුව යනකොට ඔන්න එනවා ධර්මතාවය. මොකද්ද? ව්‍යාධි ධර්මතාවය. තව ටිකක් කල් යනකොට තේරෙයි හාමුදුරු කියපු බණ. හරිනේ? ඒකේ ගැටලුවක් තියනවාද? මේ ප්‍රතිචාර මදි වගේ ඒක නිකන් තේරුණා වගේ. එහෙම වුණා නම් මට ඊළඟ ස්ටෙප් එකට යන්න පුළුවන්. මොකද කෑල්ලක් අවුල් තියාගෙන ගිහින් වැඩක් නැහැ. ඒක හොඳට සුද්ධ කරගන්න. මීට වෙන අදහසක් තියනවද ඔයාලට කියන්න? නැත්තම් මේ කියපු එකේ ගැටලු සහගත ස්වභාවයක් තියෙනවද? ඒව මතු කරන්න. තේරුණා කියලා හිතාගෙන ඉස්සරහට යනවා. පස්සේ හරි ගැටලුවක් ආවොත් ඒ සම්බන්ධයෙන් මතු කරන්න. ඊළඟ දුක මොකක්ද? මරණම්පි දුක්ඛං. මරණේ දුකයිලු. මොකද්ද මේ මරණය කියන්නේ? නැති වෙලා යනවා. සිතුවිලි නැති වෙලා යනවා. සිතුවිලි නැති වෙලා යන එක දුකයි. එහෙමද කියන්නේ? සිතුවිලි එන්නේ නැති එක දුකයි කියලාද? දැන් ඔක්කොම අහන්නේ මේ සිත නිරුද්ධ කරගන්නේ කොහොමද? මේ කෝටියක් දේවල් හිතෙනවා අනේ මේකෙන් නිදහස් වෙන්න කොහොමද? ඔයාට එන්නේ නැති එක දුකයිද? මරණය කියන්නේ මොකක්ද? මේ ලෝකේ මරණයට තරම් නිර්වචන තව මොකකටවත් විශාල ප්‍රමාණයක් තියෙනවා.
මොකද්ද මරණය කියන්නේ? ඔව් ඒ සසර ඉන්න මිනිස්සුනේ මාරයට ණය තියාගෙන ගියපුවම ණය ගෙවන්න ආයේ එන්න ඕනේ. ඔව්. දැන් ඒක ඇවිල්ලා නිරුත්තිකාරයන්ගේ කතානේ. තේරෙනවද? බුදුහාමුදුරුවෝ සිතේ හටගන්න සිතුවිලි නවතිනවා. ඒක දෙකක් තියෙනවා. චේතෝ විමුක්තිය කියන එකක් තියෙනවා. නැත්නම් චිත්ත නිරෝධය කියන එකක් තියෙනවා. නිින්ද යනකොටත් අම්මෝග නවතිනවනේ. එතකොට මරණම්පි දුක්ඛං. ඔව්. එනේ සිතුවිලි. ඔව්. හිතන්නේ නැතුව හිටියොත් දුක. ඔව්. හිතන්නේ නැතුව හිටියොත් ඉපදෙනවද කියලා දහන. ඔව්. එකම සිතුවිල්ලක්ම දිගටම හිතාගෙන යන්න බෑ. මෙතන හටගත්ත නිරුද්ධ වුණ ආයෙ යන්නේ ඒක නෙමෙයි වෙන එකක්. ඒකයි දුක. ආයෙ ඊළඟ ෂනේ ඇති වෙච්ච එක නෙමෙයි ඊළඟ ෂනේ තියෙන. එකක් දිගට කරන්න බෑ. කැඩි කැඩි එකින් එකට සිත් මාරු වෙවි යන්නේ. එක ෂණයකට ගණන් කරන්න බැරි තරම් විශාල සිත් ප්‍රමාණයක් එක පොදියට වැඩ කරමින් යනවා. බුදුහාමුදුරුවෝ තමයි මේක ලෙහලා පුළුවන් තරම් චුට්ටක් හරි පෙන්නපු එකම පුද්ගලයා. ඒ නිසා එක සිතක් දිගට කොහොමත් පවත්වන්න බෑම තමයි. කතා කරලා වැඩක් නැහැ. මරණය දුකයි කියන්නේ ඇයි? අම්මලා ඕනෙම දෙයක මරණය දුකයි කියලා කියන්නේ ඉපදෙන්න හේතුව වෙනවා. මොකද්ද? මරණය. සිතක් හටගන්න හේතු වෙනවා. මොකක්ද? තියෙන සිතේ නැතිවීම. ජීවිතයක් හටගන්න හේතුවක් වෙනවා තිබිච්ච ජීවිතේ නැතිවීම. තේරුණාද? නැතිවීමේ ධර්මතාවය සබාධමයට අනුගතයි. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. නැතිවීම දුකක් වෙන්නේ කාටද? පැවැත්ම සැපක් කරගෙන ඉන්න කට්ටියට. තේරුණා? රහතන් වහන්සේලා මරණය සලකන්නේ මොකක් කියලා? මගුලක්. ඒ මගුලක් කෙලින්ම වෙඩින්න එකක්. තේ මගුල කියලා වචනයක් අහලා තියෙනවා. මොකද්ද තේ මගුල? පිරිනුවන් පෑම. තේරෙනවද? පිරිනුවන් පෑම කියන්නේ රහතෙකුගේ මරණයනේ. මොකද්ද ඒක? අව මගුලක්ද? මගුලක්. ඇයි මගුලක් කියන්නේ? ආය එයාට මේකේ විඳවිල්ලක් කිසිම ආකාරයකට මුණ ගැහින්න ඉපදෙන්නේ නැහැ. එතකොට නොඉපදෙන්න සිද්ධ වෙන මරණය කියන්නේ මොකද්ද? මගුලක්. ඉපදෙන්න සිද්ධ වෙන මරණය කියන්නේ මොකද්ද? අව මගුලක්. එතකොට ඔහෙලාවේ ගියපු අව මගුල් හැම එකකම මැරිච්ච උන් කොහේ හරි ගිහිල්ලා ආය. දැන් අපි මේ කියන්නේ මෙච්චර මොකක්ද? මරණය මගුලක් කරගන්න විදිය. තේරුණාද? දැන් මරණම්පි දුක්ඛං වෙන්නේ කාටද? දැන් මරණම්පි දුක්ඛං නේ මෙච්චර වෙලා කතා කරන් ආපු ඒවා කතා කරේ රහතන් වහන්සේලාගේ ඒවා නෙමෙයි. එයාලට සිතවිල්ලක් ඇතිවීම දුකක් නෑ. සිතේ ඒ වෙනස් වීමක් සිතන ආකාරයට පැවැත්ති. ඇත්තටම එයාලට සිතන ආකාරයක් නෑ. තේරුණාද? මේ සියල්ලෙන් නිදහස් වෙයි කට්ටිය. ඔව්. හැබැයි සෝවාන් වෙච්ච කෙනත් මරණයටපත් වෙනවා. මරණ ධර්මයේ තුල ඉන්නේ. තේරුණාද? ඒ නිසායි නැවත සිත් හටගන්නේ.
එතකොට මේ ජාති ජරා ව්‍යාධි මරණ කියන කාරණා හතරම මම ගොනු කරන්නේ ඔයාලට මෙච්චර කල් ඇහිච්ච ඔය භෞතික අර්ථයෙන් නෙමෙයි. මෙච්චර වෙලා විග්‍රහ කරපු විදිහට සසර ගමන විග්‍රහ කරගන්න. ඒ ස්වභාවය හඳුනා ගන්න. ඒ ස්වභාවයෙන් නිදහස් වෙන්න බලපවත්වන ආකාරයටයි. දැන් මරණය කියන්නේ මොකක්ද එතකොට? ආයතන හයෙන් හටගත් ඇහැ, රූපය, චක්කු විඤ්ඤාණ, කන, ශබ්දේ, සෝත විඤ්ඤාණ 18ක් තියෙනවා. ඔය 18ෙම නිරුද්ධ ස්වභාවයක් පවතින. නිරුද්ධ ස්වභාවය නිසා තමයි නැවත උත්පාද ස්වභාවයක් පවතින්නේ. මං කියවනේ දැන් මේ බල්බ් එක 55 පාරක් නිවෙනවා. නිවෙන හින්දා නෙමෙයිද ආයපත්තු වෙන්න වෙන්නේ? සැපද? මැරෙන හින්දා නේද ආයි ඉපදෙන්න වෙන්නේ? සැපද? දුකයි. සිතක් මම කියවන්නේ දැන් එක දිගට පවත්වන සිතක් නැහැ කියලා. සිතුවිල්ලක් නිරුද්ධ වීමම නෙමෙයිද නැවත නව සිතක උපතට හේතු වෙන්නේ? නව සිතුවිල්ලක උපතට හේතු වෙන්නේ. ඇහැට රූපයක් ගැටුණා. ඒක හරි ලස්සනයි. ඇහත් කැමති වින්දනීය ස්වභාවයක් පවතිනවා. ඒ පවතින ස්වභාවය වෙනත් හෝ ඒක තුලම හෝ නැති වෙනවා. නැති වෙලා ආයේ තව එකක් මේ හය පොලෙන් තැනක උපදිනවා. ඇයි ඉපදුනේ? අරක නැති වෙච්ච නිසා. පැහැදිලිද කියන්නේ? ඒ නිසා මේ කාරණා හතරෙන්ම කිව්වේ මොකක්ද කියලා දන්නවද? එක ක්ෂණයක්වත් මේ ලෝකේ පවත්තන්න බැහැයි කියන එක ඔප්පු කරලා දෙන්නයි ඉපදීම දුකයි, වයසට යෑම නේද? ජරාවටපත් වීම දුකයි, ව්‍යාධියටපත් වීම දුකයි, මරණයටපත් වීම දුකයි කියන කාරණා හතර කිව්වා. මේ කාරණා හතර ලෞකික අර්ථයෙන් කවරදාකල් කවරෙක් හෝ වේවා විග්‍රහ කරගෙන පැවැත්වුවත් ඒ මනුස්සයාට කිසිදා නිවනක් හමු වෙන්නේ නැහැ. තේරුණාද? මේ ලෝකයේ අර්ථයෙන් කවුරු හරි මේක මෙච්චර කල් විග්‍රහ කරගෙන හිටියා නම් එහෙම කෙනෙක් කවුරු හරි කියනවා නම් මම මේ ධර්ම ප්‍රත්‍යක්ෂ කරායේ කියලා ජාතිපි දුක්ඛ කියන එකෙන් ඔය අපි ඔය මෙච්චරලා කතා කරපු මේ අපි මෙතෙක් කල් හදාරලා තිබිච්ච දරුවාගේ ඉපදීම දුකයි. ඒ ආදී වශයෙන් ඔහු වයසට යෑම දුකයි. ඔහු ලෙඩවීම දුකයි. ඔහු මරණයටපත් වීම දුකයි ආදී වශයෙන්. ඔය විග්‍රහය තුලින් කවුරු හෝ සත්‍ය අවබෝධ කරා කියලා කියනවනම් ඒක ලෝක බොරුව. මොකද්ද විග්‍රහ කරගන්න ඕනේ? දරුවා කියනකොටම උපදිනව නේද එකෙක් කොහෙද? ඌ ඉපදෙච්ච විදිහ දැනගන්න ඕනේ. එන්න. ඌ පවතින විදිහ දැනගන්න ඕනේ. ඌ වෙනස් වෙමින් පවතින විදිහ. ඊට පස්සේ ඌ අවශ්‍ය විදිහට පවත්වන්න බැරි විදිහ. ඊට පස්සේ ඌගේ මරණය. ඒ ක්‍රමය තාමත් දැන් හැම මොහොතකම ඔබට අරමුණු වෙන ලෝකයේ මේ රාමුවෙන් මේ ක්‍රමවේදයෙන් විනිවිද දකින්නකො. හැම මොහොතකම මේ සිහියෙන් මේ විදිහට දකින්නකො. පේන දේවල් වෙනස් වෙන ලස්සන මාර ලස්සනට පේන්නේ. මෙච්චර කල් ඝනව තිබිච්ච සියල්ල දිය වෙලා යාවි ඔබ ඉදිරි. හයියට තිබිච්ච දේවල් මෙලෙක් වෙලා යාවි ඔබ ඉදිරි. එතනින් එහාට ඒත් කතා කරන්නේ මොනවද? සිතේම ස්වභාව ටිකක්. මම ඇයි මේ හතර ගැන වැඩිපුර අවධාරණය කරේ? මේ කාරණාව ප්‍රත්‍යක්ෂ නොකරන තාක්කල්, අවබෝධ නොකරන තාක්කල් මට හිතා ගන්න බෑ කොහොමද මිනිස්සෙක් ගොඩ යන්නේ කියලා.
මේ බුදුහාමුදුරුවෝ කියපු පණිවිඩේ තේරුම් ගන්න. ඒකට ඉඩක් නැහැ. වහලාදී. හරි අපි ඊළඟට යමු. මොකක්ද ඊළඟ දුක කිව්වේ? මරණම්පි දුක්ඛං ගාවට මොකද්ද? අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ. ඒ කිව්වේ. දැන් හිත ඉපදෙන විදිහයි, හිත පවතින විදිහයි, හිත මැරෙන විදිහයි කතා කරන්නේ. හරි? දැන් තියෙන්නේ ඒ හිතට වෙන දේවල් ඒ හිතේ ක්‍රියාකාරීත්වයත් දුකක්ම කියලා ඔප්පු කරා. පළවෙනි එක කිව්වා. අප්පියේහි සම්පයෝගෝ දුක්ඛ. මේ හිත හැම මොහොතකම පෙනෙන ඇයෙන දැනෙන මේ ආයතන හයේම සිද්ධ වෙන ක්‍රියාවලිය තුල ගෙම්බා වගේ තුම් පොලකට පැන පැන ඉන්නේ. ඇහෙත් තුම් පොලකට පයින්. අපි ඇහැ කියලා නිකන් නෙවෙයි කතා කරන්නේ. ඇහි කියලා කියන්නේ ඇහැට දැනෙන දේ අරමුණේ. ඇහෙන් එන අරමුණ ගන්න. තේරුණාද? මොකද අපිට ඔය වචන මේ වචන නැතුව කියාගන්න විදිහක් නැහැනේ මේක. ඇහැ කියනකොට එකපාරට මේ ඇස් ගන්න එපා. ඇහැ කියන්නේ පේන එක. මේක තුල තුම් පොලකට පැන පැන ඉන්නවා සිත. පෙනෙන එක. පෙනෙන සිත තුල තුම් පොලක පවතින. යමක් දැකපු ගමන්ම ඒ ආපු දැකපු එකේ එක්කෝ හිත ඉන්නේ එක තැනක නැත්තම් මැද නැත්තම් අග. මොකද්ද මේ තුම් පොල? මම ඔබ දිහා දකින්නකොටම දැක්කා කියන සිතුවිල්ල එනකොටම ඒක එන්නේ කොහමද? දැක්කේ ප්‍රිය දෙයක්, ආස එකක්. තේරෙනවද? දැක්කා ඒ දකින්නෙම ආස එක හරහා ඔබ දකින්නේ. නැත්තම් බලාගෙන ඉන්නකොට ඒකට කැරක වෙනවා, හැර වෙනවා. ඒක ආස එකක් විදිහට. නැත්තම් ඒකට විරුද්ධ එකක් හැටියට. ඒ කියන්නේ ආස නැති, අකමැති එකක් හැටියට. එහෙම නැත්තම් මේ දෙගොඩ අතරේ වේගයෙන් චලනය වෙමින් එකක් අල්ලගන්න බැරුව තියෙන ස්වභාවයක් තියෙනවා හිතට. මේක කැමැති එකක් හැටියට ගන්නද, අකමැති එකක් හැටියට ගන්නද, නැත්නම් මේක ඇලෙන්නද, ගැටෙන්නද කියලා හිතා ගන්න බැරි ස්වභාවයක පවතිනවා. ඒ ස්වභාවයට අපි කියනවා ලේසියට මධ්‍යස්ථ ස්වභාවයක්. තේරෙනවද? එතකොට රූපේ මේ ආයතන ඕනිම එකක ගන්න ප්‍රිය, අප්‍රිය, උපේක්ෂා නැත්නම් සැප දුක් උපේක්ෂා කියලා තුනක් තියෙනවා. තේරුණාද? එතකොට සැප අරමුණක් පියේහි විප්පයෝගෝ වෙනස් වෙනවා. ආස එකක්, ආස අරමුණ දැන් දකිනකොට වෙනස් වෙලා විප්‍රයෝග වෙලා. සැපද? පුතා එනවා ඉස්කෝලේ ඇරලා ගෙදර. හැමදාම එනකන් ගේට්ටුව දිහා බල බලා ඉන්නේ. දකින්නකොට මාර සතුටුයි. අද එනකොට මූලේ පෙරාගෙන එනවා දකින්නේ. අපේක්ෂා කරේ මොකද්ද? ප්‍රිය ස්වභාවයක්. දැන් ගැටෙන්නේ මොකක්ද? එන්නේ මොකද්ද? අප්‍රිය ස්වභාවය. ප්‍රිය ස්වභාවය අප්‍රිය ස්වභාවයට පත්වීම සැපද? දුකයි. ප්‍රිය සිතුවිල්ල අප්‍රිය සිතුවිල්ලක් වීම දුකයි. ප්‍රිය හඬ අප්‍රිය හඬක් වීම දුකයි. ප්‍රිය ස්පර්ශය අප්‍රිය ස්පර්ශයක් වීම දුකයි. තේරුණාද? අන්න එතන කියන්නේත් විපරිණාම ධර්මයේ නෙමෙයිද? මෙතනින් අතෙන්ද වෙනස් වෙලා යන එකක් නෙමෙයි. ඒ නිසා පියේහි විප්පයෝගෝ දුක්ඛ. මේ සිත ප්‍රිය කරන යම්කිසි දෙයක් වෙනස් ධර්මයටපත් වෙනවා නම්
ඒක දුක. කැමති එකක් කැමතිසේ පවත්වන්න බැරි ඇතරම බෑ. බැරිවීම දුකයි. අනිත් එක මොකක්ද? අප්‍රියේහි සංපයෝගෝ දුක්. දැන් අපිට මෙච්චර කල් ඔයාලට ඉගන්නේ මොකක්ද? කැමති කෙනෙක් නැති වෙනවා නම් දුකයි කියලානේ. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුක. එහෙම නේද කටපාඩම්? ප්‍රියයන්ගෙන් වෙන්වීම නේ කියන්නේ බාප්පා මැරෙනවා නම් දුකයි. ඒ වගේ එකක් නෙනේ. දැන් එහෙම එකක්ද මං කිව්වේ? ඊට වඩා සියුම් එක. ප්‍රියසිත අප්‍රිය ස්වභාවයට පරිවර්තනය වෙනවා. ඒක තමයි සිතේ ස්වභාවය. ඒක දුකයි. අප්‍රියසිත අප්‍රියෙහි සංපයෝගෝ දුක්ඛෝ කියලා කියන. ඒ කියන්නේ කැමති නැති දේවල් අප්‍රසන්න අප්‍රිය දේවල් මේ හිත ගැනමයි ගන්න ඕනේ. දේවල් කියනකොට බාහිරේ දේවල් ගන්න එපා. හරිද? ඒ වගේ ඒවා අපේක්ෂා නොකරන අප්‍රිය අප්‍රසන්න සිතුවිලි දේවල් කියලා ගන්න සිතුවිලි. එකතු වෙන එක අපිට මුණ ගැහෙන එක ඒ දේවල් දකින්න එක දැන් අර කිව්වේ පාසලේ ගිහින් එන දරුවා ඉන්නේ අප්‍රසන්න විදිහට මේ කියන්නේ කැමති නොවන විදිහට. ඒක ගේට්ටුවෙන් මෙහෙට එනවා. ඇහැට අරමුණක් විදිහට එනවා. ඒ කියන්නේ ප්‍රියයක්ද හම්බුනේ අප්‍රියයක්ද හම්බුනේ? අප්‍රියයක්. අප්‍රියේහි සංපයෝගෝ. අප්‍රිය අරමුණක් පැමිණීම. සැපද්ද දුකයි? දැන් මෙච්චර කාල භෞතිකව ගත්ත එක දැන් ගන්න සිතේ. මට ඕනි ඔය මේ ඇඟෙන් ඔයාලව ගලවලා දාන්න. ඇඟ නිවනට කිසිම බරක් කරගන්න නැතුව අල්ලලා විසිකලා දාන්න. ආයේ මින් ඉදිරියට ඇඟත් එක්ක නිවන සම්බන්ධයෙන් ගනුදෙනු කරන්න එපා. හේතුව මේකම බොරුවක්. තේරෙනවද? මෙතන පුද්ගලයෙක් ඉන්නවයි කියන එක බොරුවක්. ඒක මම්ම හදාගත්ත එකක්. ලෝකෙම කණ්ණාඩි කියලා જાතියක් තිබුණේ නැත්නම් ඔයාලා කොහොමද කියලාවත් දන්නේ නේද? දන්නවද? ඔයාලගේ මූණ ඔයාලා දන්නවද? මම මෙහෙම එකක් කියලා නිකමටවත් චිත්‍රයක් ඇඳ ගන්න පුළුවන්. බෑ. එතකොට ඔයාද ඇත්ත කණ්ණාඩියද ඇත්ත? ඒක කියන්නේ. ඇත්ත නම් චුට්ටක් හරි ඇත්ත වෙන්න ඕනේ. ඔබද කණ්ණාඩියද? ඔබට ඔබගේ මූණ පේන්නේ නැහැ. ඔබ අසරණයිනේ කණ්ණාඩියක් නැත්නම්. එහෙනම් ඔබද රෙස්පෙක්ට් කණ්ණාඩියද රෙස්පෙක්ට්? නේද? ඒකයි කිව්වේ ඒ තරමටවත් මේක ඇත්තක් කරන්න බෑ. ඒ නිසා කිසිදු ආකාරයකට ඔය කය කියන එක අපි මේ කියන විමුක්ති සුවයට බාධාවක් කරගන්න එපා. මේ කයක් ගැන බුදුහාමුදුරුවෝ කතා කරන්නෙම නෑ. මේ පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ කීවේ ප්‍රිය ಜಾති අරමුණු අහිමි වීමේ ස්වභාවය දුක් සහගතයි කියන කාරණා. අප්‍රියෙහි සංපයෝගෝ දුක්ඛෝ කීවේ අප්‍රිය ධර්මතාවයන් හා මුහු වීම එකතු වීම දුකයි කියන ස්වභාවය. මේ දෙකම කියලා තේරෙන්නේ නැති අයට ඒක වෙන විදියකට කියනවා. මොකද්ද? යම් පිච්ඡං නලබති යං අපි ඉච්ඡං නලබති. හිත කැමති වෙන අරමුණක් නොලැබෙනවා නම් ඔබේ හිත නරක දේවල් දුක් සහගත දේවල් කැමති වෙනවද? නෑ නේද? කැමති නෑනේ. කැමති මොකටද? සැප සහගත, සතුටු සහගත නේද? ඒකනේ ඉල්ලන්නේ මේක. එතකොට යම් අපි ඉච්ඡං යම් ඉච්ඡාවක් කැමැත්තක්. කැමැත්ත කියන්නේ මොකද්ද? සිතුවිල්ලක් නේද? කැමති කියන්නේ සිතක් නේ. ආසයි කියන්නේ සිතක් නේද? මට ආසාවක් ඇති වුණා. ආසාවක් කියන්නේ මේ ඇඟේ එකක් එක්ද හිතේ එකක් නේ. සිතුවිල්ල.
එතකොට සිතුවිල්ලක් අපේක්ෂා කරන්නේ මොකද්ද? තවත් සිතුවිල්ල. එතකොට යම් කැමැති වූ සිතක් නොලැබෙනවා නම් ඒක සැපක්ද? තං අපි දුක්ඛං කියලා කියන්නේ යත් දුකක්. යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං. ඔන්න වැද්දගත්ම පොයින්ට් එකට එනවා. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. මෙච්චර කල් ඔයාලා විග්‍රහ කරගෙන තිබුණු විදිහට බුදුහාමුදුරුවෝ දුක මේකයි කියලා කියවනම් ඔතන කියන්නේ පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා නෙමෙයි පංචස්කන්ධා දුක්ඛා කියලා. තේරෙනවද? පැහැදිලිද? ඔයාලා හිතාගෙන හිටපු විදිහට නම් බුදුහාමුදුරුවෝ මේකේ තේරුම දීලා තියෙන්නේ ඕක කියන්න ඕනේ පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා නෙමෙයි පංචස්කන්ධා දුක්ඛා. බුදුහාමුදුරුවෝ එහෙමද කිව්වේ? නෑ. එහෙනම් මෙච්චර වෙලා සැකෙන් නේද මම මේ කියපු ටික ගැන අහගෙන ඉන්නේ. මේ රට බොරුවක්ද කොහෙද කියන්නේ? ඇයි යකෝ මං අවුරුදු 40ක් 50ක් 60ක් අහපු හැමදාම කිව්වේ මේ මගුලක් ගැන. මෙයා ඇවිල්ලා මෙතන බයිලක් ගන්න. ඒ වගේ එකක් හිතුණා නේද? ටිකක් කියාගෙන යනකොට. දැන් පැහැදිලිනේ බුදුහාමුදුරුවෝ කියවන් පස්සේ එහෙනම් ඒක හරි කියලා ගන්න. බුදුහාමුදුරුවෝ එහෙමයි කිව්වේ මොකද්ද? උපාදාන ස්කන්ධ පහම දුකයි මිසක් ස්කන්ධ පහම ඇස කන නාසය දිව ශරීරය කියන පහ නෙමෙයි. ඇස රූප උපාදානය, ශබ්ද උපාදානය. උපාදාන කරන්නේ කොහෙන්ද? සිතෙන්නේ, මනසින්නේ. තේරුණා? දුක එතකොට මේ භෞතිකේ නෙමෙයි ඒ උපාදාන. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා. උපාදාන ස්කන්ධ පහම දුකක්. දැන් දුක තේරෙනවද? කකුල කැපෙනවා. දුකයි. ඇයි දුක? වේදනාව කොහෙද දැනෙන්නේ? හොයන්න වේදනාව කොහෙද දැනෙන්නේ? ඒ විදිහට මම දකින්න පුරුදු වෙන්න. ඊතුරු කාරණා ඔක්කොම මෙතන කතා කරන්න බෑ. දැන් ඉතින් පැයක් කමාරක් අපි දුක ගැන කතා කරන්නේ. මේක හරියට විග්‍රහ කරගෙන තියාගන්නවා නම් ජීවිතේ, එතකොට එතනින් එහා ටික මේ සමුදය නිරෝධ නේද? නිරෝධගාමිනී පටිපදා. ඔන්න ඒ පණිවිඩේ හරියට ඇහෙන්න ගන්න. දැන් මෙච්චර කල් ලෝක හරියට ඇහුනේ නැත්තේ ඇයි? හේතුව තමයි දුක්ඛ කියන එක ඔයාලා අඳුරගෙන හිටියේ හරියට නොවන නිසා. ඒවත් වැරදියට නිසා. තේරුණාද? දුක්ඛ සමුදය කියන එක ඒ විග්‍රහය නොතේරෙන්න හේතුව, දුක්ඛ නිරෝධ කියන විග්‍රහය නොතේරෙන්න හේතුව, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා කියන එක ඒ විග්‍රහය නොතේරෙන්න හේතුව තමයි දුක්ඛ කියන විග්‍රහය වරද්දාගෙන හිටපු එක. අර තුනම පවතින්නේ මොකක් උඩද? දුක උඩ. හරි? මුලම වැරදි නම් අනිත් ඒවා හරියයිද? සමුදය ගැන කතා කරන්නේත් මොකේද? දුකේනේ. නිරෝධය ගැන කතා කරන්නේත් මොකේද? දුකේනේ. ප්‍රතිපදාවක් ගැන කතා කරන්නේත් මොකේද? දුකේනේ. දුක හරියට හඳුනාගෙන නැත්තම්, දුක පිළිසිඳ දැනගෙන නැත්තම් සමුදයක් කොහොමද ඒකට අදාළ කරගන්නේ? වළංගු කරගන්නේ? එතනින් එහාට කතා කරන්න දෙයක් නැහැ. අද ඉඳලා චතුරාර්ය සත්‍ය පිළිබඳව කතා කරනකොට ඔබ මනස මූලික කරගෙනම ඒක විග්‍රහ කරගන්න, කය මූලික කරගෙන
නෙමෙයි. මම මේ පිළිබඳව කතා කරන එක නෑ අය. කවුරුන් හෝ කොහේක හෝ ඇහෙන්නේ මේ දේශනාව. එතකොට ඉතාමත් හොඳින් සැක නැතුව හඳුනා ගන්න දැනගන්න මේ චතුරාර්ය සත්‍යය කියන එකට බුදුහාමුදුරුවෝ ඔබගේ භෞතික කයක් කොහෙකවත් ඇතුළත් කරලාම නෑ කියන එක. එහෙනම් මේකේ පදනම සිත. හරි. එහෙනම් ඉතින් ඇති දේශනා කරා. මේ ওই විදිහට තම තමුන්ගේ වැඩ කටයුතු කරන් යන්න. එහෙනම් තෙරුවන් සරණයි හැමදෙනාම.